Hi everyone, you are all welcome to my new lesson. Today I hope to talk about how to accurately describe a bar graph. Okay, let's get started. What is called a bar graph? It is important to briefly identify what a bar graph is. It's a diagram. It represents the numerical values of variables. Numerical values of variables are shown by the height or length of lines or rectangles of equal width. Accordingly, we can define a bar graph as a diagram in which the numerical values of variables are represented by the height or length of line or rectangles of equal width. එතකොට අපි අද කතා කරන්න යන්නේ මේ bar graph එකක් නැත්නම් තීරු ප්‍රස්ථාරයක් කියන්නේ මොකක්ද කියන එක. මේ සියලු කරුණු වලින් පෙන්වන්නේ diagram. මේක රූප සටහනක්. ඒ වගේම represents මෙහෙන් නිරූපණය කරනවා මේ සංඛ්‍යාත්මක දත්ත සහ ඒ වගේ තියෙන විවිධත්වයන්. ඒ වගේම මේ විවිධත්වයන් පෙන්වන්නේ මේ ඉහළට දුවන තීරු වලින් තමයි මේ rectangles කියන්නේ අපි ඍජුකෝණාශ්‍රාකාරම ඉහළට යන තීරු තුලින් තමයි අපි දත්ත නිරූපණය කරන්නේ. There are many words that are essential when describing a bar graph. Let's see what they are. When describing a bar graph, there are a lot of essential words. If you know these words, it is easy to describe. So let's see what the words are. එතකොට මේ අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ තුලින් සාමාන්‍යයෙන් bar graph එකක් විස්තර කරනකොට නැත්තම් not only bar graph, sometimes it will be a help to describe pie charts also, other charts. එතකොට ඒක අපි මේ bar graph වලට විතරක් නෙවෙයි මේ අනිත් ප්‍රස්ථාර නිරූපණය කරනකොට සහ විස්තර කරනකොට එතකොට bar graph නැත්නම් තීරු ප්‍රස්ථාර විතරක් නෙවෙයි වෙනත් ප්‍රස්ථාර නිරූපණය කිරීමේදීත් මේක වැදගත් වෙනවා. ඒතර අපි බලමු මේ මොනවද මේ අත්‍යවශ්‍යයෙන්ම අපි භාවිතා කරන වචන. Bars. Vertical axis, horizontal axis, demonstrate, indicate, reveal, display, illustrate, represents, depicts, percentage, an equal number of, many, more, most, highest, tallest, lowest, shortest, maximum, minimum, and majority, minority, finally overall. These words can be used according to your selection when describing. It is very essential having such a rich vocabulary when you describe graphs. එතකොට මෙතනින් කියන්නේ අපි මේ අදාළ වචන තියෙනවා අපි මොනවද මේකට භාවිතා කරන්නේ කියන එක. තාමත් වැදගත් වෙනවා හොඳ වචන ප්‍රමාණයක් ගොඩනගා ගැනීම අපි මේ graph එකක් නැත්තම් සටහනක් ලිවීමේදී. එතකොට පළවෙනි එක bars. Bars කියන්නේ අපි මේ තීරු කියන අදහස. Vertical axis මේකට අපි කියනවා සිරස් රේඛාව. Horizontal axis කියලා අපි හඳුනගන්නේ තිරස් රේඛාව නැත්නම් තිරස් අක්ෂය. Demonstrate අපි bar graph එකක් විස්තර කරනකොට අපිට ක්‍රියාපද සමූහයක් අවශ්‍ය වෙනවා. ඒ ක්‍රියාපද සමූහය ඇතුළත් කිරීමෙන් අපේ මේ විස්තරය ඊටාම වැදගත් වෙනවා. ඒක නිසා තමයි අපි මේ වගේ වචන ප්‍රමාණයක් ගොඩනගා ගන්නේ. එතකොට demonstrate, indicate, reveal, display, illustrate, represents, depicts. මේ එතකොට මේ demonstrate කියන ස්ථානයෙන් පටන් ගන්න සියලුම වචනවල ප්‍රධාන අදහස දෙන්නේ නිරූපණය කරනවා, විස්තර කරනවා, පෙන්වුම් කරනවා කියන වචන කිහිපයක්ම දීලා තිනවා අපි ඒ ක්‍රියාව හඳුන්වන්න.
demonstrate, indicate, reveal, display, illustrate, represents, depicts. ඒතර මට කියන්න ඕනිකම තියෙන ඔයාලට මේ demonstrate කියන වචනයෙන් පටන්ගෙන depicts කියන තැනට අවසන් වෙනකම් අපි වචන ටික භාවිතා කරන්නේ නිරූපණය කරනවා, ඉදිරිපත් කරනවා කියන අදහස ලබා දෙන්න. percentage මේ ප්‍රතිශතය කියන එක තමයි අපි මෙහින් අදහස් කරන්නේ. an equal number of සමාන සංඛ්‍යාවක් ලෙස. many, more, most මේ තුලින් අපි අදහස් කරනවා බොහෝ කියන අදහස. ඒ වගේම highest, tallest මේ ඉහළම අගයක් අපි පෙන්눔 කරන එක. highest, tallest ඉහළම අගයක් පෙන්눔 කරනට අපි highest, tallest කියන එක භාවිතා කරනවා. ඒ වගේම අවම අගයක් කියන්නේ අපි lowest, shortest. අවම අගයක් කියන්නේ අපි lowest, shortest කියන එක භාවිතා කරන්නේ. මේ tallest, shortest කියන වචන දෙක අපි විශේෂයෙන්ම අවධාරණය කරන්න ඕනේ. බාස් නැත්තම් මේ තීරු ඉහළටම යන ඒවා සහ අඩුම ඒවා යන අදහසින් අපිට භාවිතා කරන්න පුළුවන්. maximum, minimum. එතකොට maximum කියන්නේ උපරිම කියන එක අපි minimum කියන්නේ අවම කියන අදහස තියෙන වචනයක්. ඒ වගේම majority, minority මේකෙන් අදහස් කරන්නේත් අපි ඉහළම සහ minority කියන එකෙන් අපි අවම කියන අදහස ඉදිරිපත් කරනවා. එතකොට මේ overall කියන වචනෙන් අපි කියන්නේ මේ සියලුම දේවල් වලට අනුව කියන වචනේ. දැන් එතකොට අපිට මතක තියාගන්න ඕනි බාර් ග්‍රාෆ් එකක් නැත්නම් තීරු ප්‍රස්ථාරයක් විස්තර කරනකොට මොනවද මේ අත්‍යවශ්‍යයෙන්ම අපි භාවිතා කරන වචන. මේවා ගැන අපි දැනුවත් වීම ඉතාම වැදගත්. Let's see now what are the parts of a bar graph. Let's see what are the parts of a chart. Vertical axis or y-axis, horizontal axis or x-axis, bars. What are the bars? Rectangular strips are called as bars. එතන මේ ඉහළට යන තීරු වලට අපි කියන්නේ bars නැත්නම් තීරු කියන අදහස් තමයි ලබා දෙන්නේ. ඒ වගේම the line that goes up is called the vertical axis. එතකොට මේ ඉහළට යන අපි රේඛාව හඳුන්වනවා vertical axis නැත්නම් සිරස් අක්ෂය කියලා. ඒ වගේම the line that goes down is called the horizontal axis. මේ පහළට යන රේඛාව අපි හඳුන්වනවා තිරස් අක්ෂය කියලා. Now let's see what is the task of this is. These axes represent the data. එතන මේම අක්ෂයන් වලින් දත්ත නිරූපණය කිරීමක් සිදු කරනවා. These are the main parts of a bar graph. Next, let's look at the main things to follow when writing charts. There are steps to follow. First one, introduction. When you write introduction, we give an introduction in 2 or 3 paragraphs. එතකොට අපි මේ අනුගමනය කරන පියවරයන් වල මුලින්ම අපි හැඳින්වීමක් ලබා දෙන්න ඕනේ. Normally we give 2 or 3 sentences. සාමාන්‍යයෙන් අපි මේ introduction එකට ගොඩක් දේවල් ලියන්නේ වාක්‍ය දෙකක් හෝ තුනක් ඔයාලට භාවිතා කරලා introduction එක දෙන්න පුළුවන්. මොකද්ද මේ තීරු ප්‍රස්ථාරයෙන් බලාපොරොත්තු වෙන්නේ කරන්න. Next one, main trends. When you describe graphs, you have to write down what are the main trends can be seen according to the given graph. එතකොට ප්‍රධාන අපිට තියෙන ඒකේ තියෙන ප්‍රවණතාවයන් මොනවද කියලා මූලිකව දකින දේවල් ලියන්න පුළුවන්. Next step is detailed description. This is very essential because this step you can give your detailed description. This point is very essential because you can give your point and detail according to this paragraph. එතකොට මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සවිස්තරාත්මකව ඒකේ තියෙන දත්ත නිරූපණය කරන එක. Finally you have to give your conclusion. ඒ වගේ අවසාන වශයෙන් ඔයාලගේ සමාලෝචනය ලබා දෙන්න ඕනේ. When dividing paragraphs, what are the steps we want to follow? Some special නැත්නම් essential processes are there to follow in the beginning. එතකොට මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඡේද බෙදෙනකොට භාවිතා කළ හැකි වාක්‍ය ඛණ්ඩ කිහිපයක්. මේකේ තියෙන ඒවාට වැඩිය බොහෝ තියෙන්න පුළුවන්. නමුත් මෙතනදී අපි කීපයක් යොදා ගන්නවා මේ පහසු කිරීම සඳහා.
in the beginning මුලදී නැත්නම් අපි ආරම්භයේදී paragraph එකක් නැත්නම් තීරු ප්‍රස්ථාරයක් විස්තර කිරීම ආරම්භයේදී අපිට මොනවද ගන්න පුළුවන් වාක්‍ය ඛණ්ඩ. First one is the above bar graph shows. එතකොට අපිට පෙන්눔 කරන්න පුළුවන් ඉහත ප්‍රස්ථාරයෙන් පෙන්눔 කරන ලබන්නේ. There are a lot of words can be replaced here given by me according to the previous slide. Those words can be replaced here. මේ shows කියන වචනයට represents, depicts, illustrates, displays, lot of words are there to use. එතකොට ගොඩක් වචන තියෙනවා. හැබැයි ඔයාලට Tamanට මේ කැමති වචනයක් එතනින් භාවිතා කරන්න පුළුවන්. Second one is the given bar graph shows. එතකොට දෙන ලද ප්‍රස්ථාරයෙන් පෙන්눔 කරන්නේ. ඒක තමයි මේ දෙවෙනි එකකින් අපි අදහස් කරන්නේ. Next one the bar graph above shows. එතකොට මේකෙන් කියන්නේ අපි ඉහත ප්‍රස්ථාරයෙන් පෙන්눔 කරන්නේ කියන එක. There are a lot of ways to start the paragraph. ගොඩක් තියෙනවා අපිට මේ පටන් ගන්න පුළුවන් ක්‍රම. But I have given some of them. ඒ වුණාට මම ඒ වගේ දීලා තියෙන්නේ බොහොම ටිකක්. Now let's see what are the special phrases can be used in the middle of the paragraph. එතකොට අපි බලමු මේ paragraph එක නැත්නම් ඡේද එක මැද අපිට පටන් ගන්න මොනවද උදව් වෙන්නේ. Considering the above bar graph. එතකොට අපිට පටන් ගන්න පුළුවන් ඉහත ප්‍රස්ථාරයේ සලකා බැලීමෙන් considering කියන්නේ සලකා බැලීමෙන් කියන අදහස. In analyzing the given facts. ඒ වගේම you can start with this sentence. එතකොට ඔයගොල්ලන්ට මැද පටන් ගන්නකොට මේ in analyzing this given facts. ඒතර මේ වාක්‍යය යොදාගෙනත් නැත්නම් මේ ඉහතින් දෙන ලද කරුණු විශ්ලේෂණය කිරීමේදී කියන එක අපිට ගන්න පුළුවන්. ඒ වගේම in view of the above. ඒකෙමුත් කියන්නේ අපි මේ ඉහත කරුණු සලකා බැලීමෙන් කියන එක. ඒ වගේම it can be seen that. මේකෙන් අදහස් කරන්නේත් අපිට ඡේදය මැද මොන ආකාරයකටද ගලපන්නේ කියන එක. Now let's see in the end what are the essential phrases we can use. ඒතර අපි බලමු මොනවද අවසාන වශයෙන් අපිට භාවිතා කරන්න පුළුවන් phrases නැත්නම් වාක්‍ය ඛණ්ඩ. In summarizing all of the above. එතකොට අපිට කියන්න පුළුවන් මේ සියලුම කරුණු සාරාංශගත කිරීමෙන් ඉහතින් දෙන සියලුම කරුණු සාරාංශගත කිරීමෙන් according to the above analysis. ඒතර අපිට මේ කර්මෙත් භාවිතා කරන්න පුළුවන් according to the above analysis. ඒතර ඉහතින් ලබා දෙන ලද විස්තර කිරීමට අනුව ඔයගොල්ලන්ට මේ වැදගත් වෙන කොටස් අපිට භාවිතා කරන්න පුළුවන් තමන්ගේ bar graph එක ලියනකොට මුලට සහ මැදට සහ අවසානයේදී. Finally, we should summarize the information by selecting and reporting the main features and making comparisons where relevant. එතකොට අපි කියන්නේ මේකේ අදාළ කරුණු අරගෙන මේ සියලු දේවල් සාරාංශගත කරලා අවසාන ඡේදය තුලින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. When describe graphs, some special points are there to keep it your mind. එතකොට අපි මේ bar graph එක විස්තර කරනකොට ඔබට මතකයේ රඳවා ගන්න පුළුවන් කොටස් කීපයක් තමයි මේ ඉදිරිපත් කරන්න යන්නේ. Describe main information. According to this point, what you see just when you got the graph. ඒතර මෙතනින් මුලින්ම කියන්නේ ඔයාලා මේ ප්‍රස්ථාරයෙන් මොනවද දකින්න පුළුවන් වෙන්නේ. ඒවා අපි විස්තර කරන්න ඕනේ. Next, make comparison or contrast. According to this point, we have to write down how these similar or different. Making කියන්නේ අපි මේ comparison එකක් කියන්නේ අපි මේවා compare කරනවා. සංසන්දනය කරලා. ඒතර මේ කොටසට අපි යමක් සංසන්දනය කරලා ඒ දින දත්ත සංසන්දනය කරලා ඒ වගේ මේ වගේ තියෙන සමානකම් සහ අසමානකම් අපි ලියන්න ඕනේ. Report main features. Later you have to report main features. ඒතර මොනවද ප්‍රධාන ලක්ෂණ මේකේ තියෙන ඒවා අපි සටහන් කරන්න ඕනේ. Finally, should not try to give your opinion. Then I want to say you, I think, I see. ඒතර
මෙතනදී your opinion should not give. You don't try to give your opinion. එතකොට අපේ අදහස නෙවෙයි අපි දෙන්න ඕනි. I think මෙන්න මේ වගේ අපි ලියන්නේ නැහැ paragraph එකක්. මේවා අපි ලියන්නේ නැහැ. මොකද අපේ අදහස නෙමෙයි අපි දෙන්නේ. ඒකේ දකින්න පුළුවන් දත්ත වලින් පෙන්눔 කරන්න පුළුවන් අවශ්‍ය දේවල් තමයි අපි ලබා දෙන්නේ. Let us now see how to describe a bar graph using all these factors. අපි දැන් බලමු මේ සියලුම කරුණු භාවිතයෙන් කොහොමද ප්‍රශ්නයකට පිළිතුරක් ලියන්නේ කියලා. The question is given here. The chart below shows the games that a group of students like to play. Study those and give a detailed description. According to this question, we have to write down a description. එතකොට මේ දීලා තියෙන ප්‍රශ්නයට අදාළව අපි කොහොමද පිළිතුරක් ලියන්නේ? අපි බලමු කොහොමද පිළිතුරක් ලියන්නේ කියලා මේ ප්‍රශ්නයට අදාළව. All the details are given here. එතකොට මේ සියලුම තොරතුරු මෙතනින් දීලා තියෙනවා. Now look at how to write a formative answer after considering all these factors carefully. From the first paragraph, we give only an introduction. We use only 2 or 3 sentences to describe it. එතකොට අපි මේ දීලා තියෙන ප්‍රශ්නයට අදාළව සියලුම තොරතුරු අන්තර්ගත කරගෙන පළවෙනියටම කරන්නේ හැඳින්වීමක් ලියන එක. ඒ හැඳින්වීමෙදී අපි භාවිතා කරන්නේ වාක්‍ය දෙකක් හෝ තුනක් පමණ සුළු ප්‍රමාණයක්. Now let's see how to write down the first paragraph. The bar chart about represents data on what sports students like to play. The information provided using 6 games. According to the first paragraph, we have to give an introduction. එතකොට අපි පළවෙනි ඡේදයට අනුව කරන්නේ බොහොම අදාළ ගැළපෙන හැඳින්වීමක් ලබා දෙන එක. මෙහිදී මතක තියාගන්න ඕනි කාරණයක් තමයි මේකේ අපි දීර්ඝ විස්තරයක් සපයන්නේ. ඒ වගේම you have to be careful for not writing the question again here. That means not copying the question again. ඒතර ඔයගොල්ලෝ බොහොම කල්පනාකාරී වෙන්න ඕනි ප්‍රශ්නෙම තියෙන දේ පළවෙනි ඡේදය තුල අන්තර්ගත නොකරන්න. ඔයගොල්ලන්ට තියෙන්නේ මේ තියෙන වචන රිප්ලේස් කරන්න පුළුවන්. represents, depicts. ඒක මතක තියාගන්න ඕනි කාරණයක්. මොකද අපි ප්‍රශ්නය එසේම ලියනවා නම් ඒකට ලකුණු ලබා ගැනීමට අපිට අවස්ථාවක් නැති වෙනවා. අඩු ලකුණක් තමයි අපිට ලැබෙන්නේ. According to the first paragraph, we have to write down an introduction. Now let's see what is the second paragraph. Next we will make a detailed analysis of the data. According to the information given, most students prefer to play football. That number is 60 students. An equal number of students prefer to play volleyball and basketball, while a minimum number of students prefer to play rugby. The number of students who play cricket is 50, which indicates the second highest value on the chart. At this point, we need to talk about equal and inequalities as well as more or less. We should avoid repeating the same thing over and over again. ඒතර අපි මෙතනදී මතක තියාගන්න ඕනේ අපි එකම දේ නැවත කීමෙන් වළකින්න ඕනේ. ඒ වගේම මෙහි තිබෙන සමානකම් හා අසමානකම් මොනවද යන්න පිළිබඳ අපි මෙම අවස්ථාවේදී කතා කරන්න ඕනේ. ඒ වගේම අපිට මේ පළවෙනි වාක්‍යයෙන් කියනවා according to the given information. Then lot of sentences are there to replace for. There are a lot of phrases can be used for the second paragraph. එතකොට මේ දෙවෙනි ඡේදයේ පටන් ගන්න phrases අපිට ගොඩක් භාවිතා කරන්න පුළුවන්. When considering the given bar graph according to the given chart like this. මේ වගේවා භාවිතා කරන්න පුළුවන්. කොහොම වුණත් අපි දෙවෙනි ඡේදයට අදාළව කරන්නේ මේ තියෙන සියලුම විස්තර පැහැදිලි විශ්ලේෂණය කරන එක. That number is 60 students. ඒතර වැඩිම සිසුන් ප්‍රමාණයක් කැමති වෙන්නේ පාපන්දු ක්‍රීඩාවට. මෙතනදී පෙන්වන විදිහට වැඩිම පිරිසක් කැමති වෙන්නේ පාපන්දු ක්‍රීඩාවට. ඒ වගේම එම ප්‍රමාණය 60ක් කියලා දක්වලා තියෙනවා. An equal number of students prefer to play volleyball and basketball, while a minimum number of students prefer to play rugby. මෙතනින් අපි ප්‍රකාශ කරන්නේ සමාන අගයකින් යුත් an equal number of a similar number of also can be used. එතකොට සමාන අගයකින් යුක්ත පිරිසක් කැමති වෙනවා වොලිබෝල් ක්‍රීඩාවට සහ බාස්කට්බෝල් ක්‍රීඩාවට.
ඒ වගේම ඒ අතරතුර මොකද්ද මෙතනින් ප්‍රකාශ කරන්නේ? while minimum number of students prefer to play rugby. minimum කියන්නේ least number of අඩුම අගයකින් යුතු පිරිසක් කැමති වෙන්නේ රග්බි ක්‍රීඩාවේ යෙදීමට. The number of students who play cricket is 50, which indicates the second highest value of the chart. එතකොට ළමයි 50ක් කැමති වෙනවා ක්‍රිකට් ක්‍රීඩාව කිරීමට. ඒ වගේම එය මෙම chart එකේ දෙවන වැඩිම අගය ලෙස පෙන්වමු කරනවා. That's why I have explained using this sentence. එතකොට ඒක නිසා තමයි මම මේක විස්තර කරේ which indicates the second highest value on the chart. එතකොට දෙවනි ඡේදයේ අපි පරිස්සම් වෙන්න ඕනි. එකම දේ නැවත නැවත නොකිය ඉන්නත්. එතකොට මෙම අවස්ථාවේදී අපි පරිස්සම් වෙන්න ඕනි සියලුම සමාන අසමානකම් ඉදිරිපත් කරන්න සහ තමන්ගේ මතය ප්‍රකාශ නොකර ඉන්න. That means don't try to give your opinion. As an example, I think like that. ඒතර මෙතනදී අපි කරන්න ඕනි තමන්ගේ මතය ප්‍රකාශ කිරීමක් නෙමෙයි මේ තියෙන data නැත්තම් මේ තියෙන දත්ත විශ්ලේෂණය කිරීම. සමහර අය I think that කියලා පටන් ගන්න ලියනවා. ඒතර ඒ වගේ දේවල් අපි භාවිතා කරන්නේ නැහැ. Finally, we need to summarize all the facts. Let us now see how to write a summary. Overall, it can be seen that football is the most popular sport and rugby is the least popular sport among the students. So, මෙතනින් කියන්නේ මේ සියලුම කරුණු වලට අනුව පාපන්දු ක්‍රීඩාව ජනප්‍රියම ක්‍රීඩාව වෙන most popular. වැඩියෙන්ම ජනප්‍රිය ක්‍රීඩාව වන අතර least popular. අඩුම වශයෙන් අවම ජනප්‍රියත්වයක් දක්වන්නේ රග්බි ක්‍රීඩාවට කියන එක. අපි පැහැදිලිව මතක තියාගන්න ඕනේ අවසාන ඡේදයේ ලියද්දි දෙවනි ඡේදයට අදාළ ඒවා නැවත ආපහු ලියන්නේ නැහැ. ඒක තමයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. එතකොට අපි මේ බාර් ග්‍රාෆ් එකක් ලියනකොට අපිට පැහැදිලි කරගන්න ඕනි කරුණු තමයි මුලින්ම අපි හැඳින්වීමක් ලබා දෙනවා. ඊට පස්සේ අපි සවිස්තරාත්මක විස්තර කිරීමක් ඒකේ තියෙන අසමානකම් සමානකම් ලබා දෙනවා. Finally you have to give your conclusion. ඒතර අවසානයේදී ඔයාලට දෙන්න වෙන ඔයාලගේ සමාලෝචන. මේ සමාලෝචනය කියන්නේ ඔයගොල්ලෝ මේ data analysis කරාට පස්සේ මොකක්ද ඔයගොල්ලන්ට දකින්න පුළුවන් කියන එක. මේ ආකාරයට තමයි අපි බාර් ග්‍රාෆ් එකක් විස්තර කරන්නේ. ඒ සියලුම දත්ත උපයෝගී කරගෙන නිවැරදි පිළිතුරක් ලියන ආකාරය තමයි අද කතා කළේ. This is how we describe the bar graph. Thanks for watching.